ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. කොවිඩ් මඩින්න ජනතා සහාය අවශ්‍යම මොහොතයි මේ. කොරෝනා මැද පැවති ශිෂ්‍යත්ව විභාගය. කැබලිත්ත වදින්න ගොස් පරිසරය වැනසීම. ඩෙංගු සතිය 14 වනදායින් නැරඹෙයි. වෛරස අවදානම මැද්දේ අද පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට මුල් තැන දෙමින් පහශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයේ රට පුරා විභාග මධ්‍යස්ථාන 2936කදී අද පැවැත්වුණු අතර මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 3,31,694 දෙනෙකු පෙනී සිටියා. ආපු වෙලාවෙදී ඔයගොල්ලෝ මාසික අද පෙරවරු 9ට පමණ විභාගය ආරම්භ වූ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ළමුන් විභාගය සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබුණා. විභාගේ ලේසිද? ගොඩක් ලේසි. අපි දියණියන්ට උපදෙස් දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් වලට අනුකූලව කටයුතු කරන්න කියලා. මේ වෙන විටත් දරුවන් හැමදෙනාම වාගේ පාසලට පැමිණිලා තියෙනවා විභාගයේ ආරම්භ කිරීමට සූදානම්ුයි ඉන්නේ. අපි ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා දෙමව්පියෝ හැම දිනාටම දරුවන්ගේ නැවත මේ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඒ වගේ ඒගොල්ලන්ගෙන් නැවත විමසමින් මෙතන රැඳෙන්න කිසි දෙයකට අපි මෙතන අවස්ථාව සලසන්නේ නැහැ. හැම දෙමව්පියෙක්ම දරුවාගේ විභාගයේ ඉවර වුණු සැනින් දරුවව සුරක්ෂිතව පාසලෙන් අරගෙන බොහොම ප්‍රවේශමට ගෙදර එකගෙන යන්න කියලා නිවස් වලට යන්න කියලා අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා. ඇත්තටම ඉතාමත්ම සන්තෝෂයි. මොකද මේ වගේ කොවිඩ් වසංගතයක් තියෙන කාලෙක ළමයි විභාගයේ කල් දැමීමෙන්ද අපහසුතාවයට පත් වෙලා හිටියේ. ඉතින් ඒ අවස්ථාවේදී රජෙන් හොඳ සෞඛ්‍ය සංවිධානයක් කරලා ළමයින්ට අද විභාගයේ තිබු ගැන අපි හරිම සන්තෝෂ වෙනවා. බයක් ඇති වුණේ නැහැ. මොකද හැමතිස්සෙම අර රජෙන් කියන දේවල් ප්‍රවෘත්ති වලින් ළමයි අහනවා. මොකද අපි අර නිරෝධායන හැම කටයුත්තක්ම ඒ විදිහටම සිද්ධ කරලා තමයි ආවේ. බොහොම සන්තෝෂයි. ඉතින් දරුවෝ අද විභාගයට ආවා. මේ ගොඩක් සෞඛ්‍ය ආරක්ෂක රජය කටයුතු කරන විභාග දෙපාර්තමේන්තුව ලස්සනට මේක මේ ලෑස්ති කරලා තිබ්බා. කොහොමත් විභාගයේ මාස 2-3 කල් ගියත් මම හිතන්නේ මේ ඉක්මනට ගත්ත තීරණය ගැන බොහොම සන්තෝෂ වෙනවා දෙමව්පියන් හැටියට. ඉතින් මේ රටේ ආරක්ෂාවත් යන හිතලා රජය ගත්ත මේ ක්‍රියාමාර්ග පිළිබඳව බොහොම සතුටුයි අතට. ශිෂ්‍යත්ව තිබ්බේක හොඳයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමات එක්ක රජය ගත්ත පිළිවෙල හොඳයි කියලා හිතනවා. නෑ කල්යන යන ළමයාගේ මානසිකත්වයත් එක්ක අමාරුයි ළමයා ලොකු පීඩනයක හිටියේ. ඒ නිසා ඉතින් තිබ්බේක හොඳයි. ඒ ගැන අපිට කියන්න දෙයක් නෑ අඩුපාඩුවක් නෑ. ආරක්ෂිත වැඩපිළිවෙලත් එක්ක දැන් පවත්වපු එක හොඳයි කියලා නැත්නම් ළමයි මානසිකව තවත් කල්යන්න යන ළමයි තවත් මානසිකව වැටෙනවා. අපිත් ටෙන්ෂන් එකේ ඉන්නේ. ඒකින්ද විභාගයේ දැන් තියපු එක හොඳයි කියලා හිතනවා. ඇත්තටම ගොඩාක් සතුටුයි දරුවන්ගේ මානසිකත්වය මම හිතන විභාග කේන්ද්‍ර කරලා මේ සකස් වෙලා තියෙනවා. ගුරුවරු ඒ සඳහා කැපකිරීම කරා දෙමව්පියන්
මම හිතන්නේ මේ තියෙන වාතාවරණය තුළ දරුවන්ගේ මානසිකත්වයත් එක්ක බලනකොට මේ ගොඩාක් හොඳයි මේ අද දිනේ මේ විභාගය පවත්වන එක. ගොඩාක් ඒ පිළිබඳ රජයටත් සෞඛ්‍ය අංශයටත් ස්තුතිවන්ත වෙනවා. COVID-19 වෛරසය පැතිර යාම වළක්වා ගැනීම සඳහා ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අද වන විට මෙරට තුළ වෛරසයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ. ඊයේ දවසන වෙන මිනුවන්ගොඩ බ්ලැන්ඩික්ස් කර්මශාලාව ආශ්‍රිත COVID-19 රෝගීන් පොකුරෙන් රෝගීන් 1186ක් වාර්තා වුණා. ඒ 1036ක් එතන එම කර්මන්තශාලාවේ කාර්ය මණ්ඩලයට අයත් අය, ඉතුරු අය එම කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයින් විදියට ඥාතීන් සහ මිත්‍රයන් අතර අපිට හමු වුණු රෝගීන් අද දවස තුලත් ඒ වගේම ඊයේ දවස් තුල සිදු කරපු PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුලත් තවත් රෝගීන් සිටිතයි අපි බලාපොරොත්තු වෙනවා මේ COVID-19 මිනුවන්ගොඩ බ්ලැන්ඩික්ස් කර්මන්තශාලාව ආශ්‍රිත පොකුර තුලින් මේ තත්ත්වයේදී තියෙන පැහැදිලිවම අපි දකින කරුණක් තමයි මේ කර්මන්තශාලාවේ මේ පොකුරත් ඔවුන්ගේ ආශ්‍රිතයනොත් මේ රට පුරාම නොයෙක් තැන්වල නොයෙක් දිස්ත්‍රික්ක වලට විසිරී ගොස් තිබෙන ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් ඒ ප්‍රදේශවලට ගමන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් මේ ප්‍රදේශවල පදිංචි අය. ඒ නිසා ඒ ගෙවල් වලට ගියාම එතනත් යම් කිසි විදියකින් රෝගී වාර්තා වීමක් සහ ආශ්‍රිතයින් අතර රෝගීන් වාර්තා වීමක් දකින්න ලැබෙනවා. මේ தත්ත්වය අපි මීට කලිනුත් දැක්කා. මේ අවස්ථාවේදීත් ඒ தත්ත්වෙම අපි දකිනවා. ඒ தත්ත්වයේදී ඊටාත්ම වැදගත් දේ තමයි මුළු රට පුරාම තියෙන සියලුම දෙනා මේ COVID-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒ වගේම තමයි මේ ක්‍රියාමාර්ග ගන්න අතරම අපේ ජන ජීවිතය අඩාල කරගන්නේ නැතුව අපේ ජන ජීවිතේ මනාව පවත්වාගෙන යමින් තමයි මේ දේ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපි ප්‍රවේශම් වෙනවා වගේම අනවශ්‍ය විදිහට බියක් ඇති කරගත යුතුත් නැහැ. උදාහරණයක් විදිහට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට COVID-19 ආසාදිතෙක් පැමිණි බවට අපිට තහවුරු වුණාට පස්සේ ඔවුන් ඒ වගේ තැනකට ගියාම අපි කරන්නේ ඒ වගේ ස්ථානයකදී අහඹු පරීක්ෂණයක් සිදු කරනවා. එතන සිටින එතනට පැමිණෙන එතනට ගැටුණු අයත් එක්ක හෝ ගැටීමට ඉඩක් ඇති අවදානමක් ඇති අය සමග ඒ තුලින් අපිට පුළුවන් වෙනවා යම් කිසි විදිහකින් COVID-19 රෝගීන් එතන ඉන්නවා නම් අඳුනා ගැනීමට. උදාහරණයක් විදිහට මීට කලින් පෑලියගොඩ මාළු වෙළඳ පොළට COVID-19 ආසාදිත රෝගියෙක් පැමිණි බවට අපිට දැනගන්න ලැබුණාම අපි එතන පිරිසෙන් 500ක විතර ප්‍රමාණයකක අපි PCR පරීක්ෂණ සිදු කළා. එතනදී අපිට තහවුරු වුණා එතන වෙන කිසිම කෙනෙකුට ඒ රෝගය පැතිරලා නැහැ කියලා. ඒ වගේම තමයි මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේත් අපි හම්බු පරීක්ෂණ එතන සිදු කරනවා යම් කිසි විදියකින් මේ වෛරසය එතන පැතිරීමක් තිබුණාද කියලා දැන ගැනීම සඳහා. මේ ආකාරයෙන් සිදු කිරීමේදී සමාජය තුළ ඒ පිළිබඳව විශේෂයෙන්ම බිය යුතු නැහැ. ඒ වගේම තමයි මීට කලින් තිබුණා කාසලීදී කාන්තාර රෝහලේදී රෝගී මාතාවක් අපිට හමු වීමත් සමගම රෝහලට රෝගීන් පැමිණීමේ අඩුවීමක් හෝ රෝහලට පැමිණීමට මැලිකමක් හෝ බියක් දක්වන බව අපිට දැනගන්න ලැබුණා. ඒ වගේ තත්ත්වයක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගය වාර්තා වෙනවයි කියලා බය වෙන්න දෙයක් නැහැ. බය නොවෙන් තියෙන්නේ ප්‍රවේශම් වීම. යම් කිසි විදියකින් යම් කිසි යන කෙනෙක් ඒ සමාජයට ඇතුල් වෙන කෙනෙක් දුරස්ථභාවයේ පවත්වාගෙන යනවා නම් නිසි පරිදි මුඛාවරණයක් පළඳිනවා නම් අත හොඳට සබන් දාලා හොදනවා නම් කිසිම විදියකින් ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේක ඇවිල්ලා මේ රෝගීන් වාර්තා වෙන තැන්වල විතරක් නෙවෙයි මුළු සමාජයේ ඕනම තැනක හැම අවස්ථාවකම සිදු කළ යුතු දෙයක්. ඒ විදිහට කරනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය පාලනය කරගන්න. එතනින් වඩාත්ම වැදගත් දේ තමයි සහ ප්‍රමුඛම දේ තමයි පුළුවන් තරම් උපරිමයෙන්ම මේ සමාජයට පැමිණීමෙන් වළකින්න. අනවශ්‍ය විදිහට සමාජයට පැමිණෙන්න එපා. අවශ්‍ය කාරණයකට අත්‍යවශ්‍ය දෙයකට පමණක් පැමිණෙනකොට නිසි පරිදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලා පැමිණෙන්න. එතකොට කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනදී අපි දැක්ක පහුගිය කාලේ COVID-19 රෝගීන් වාර්තා වෙන්නේ නැති තත්ත්වයක් තුළදී අපේ රටේ ජනතාව විසින් මේ COVID-19 රෝගයට විරුද්ධ එරෙහිව නැත්නම් COVID-19 රෝගීන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂක පුරුදු වලින් ක්‍රමක්‍රමයෙන් ඉවත් වීම. ඊටම විශාල වශයෙන් ඒකරාශී වීම, සංගීත සංදර්ශන පැවැත්වීම, නොඑක් සැනකෙළි වලට යෑම,
ඉතාමත්ම අධික ජනගහනයක් විදිහට අධික තදබදයකින් යුතුව ඒවා සිදු කිරීම, ප්‍රවාහන සේවයේදී ඉතාමත්ම තදබද වෙලා ගමන් කිරීම මේ වගේ දේවල් අපි දැක්කා. ඉතින් ඒ වගේම තමයි මුඛාවරණය පැළඳීම කියන දේ ටිකින් ටික අමතක වෙලා ගියා. අත සබන් දාලා හොදන එකත් සිද්ධ වුණේ නැහැ. ආයතනවල තිබිච්ච ජලකාගාම වැඩ කරන්න නැතුව ගියා, සබන් නැතුව ගියා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ තත්ත්වය කිසිම විදියකින් ඇති නොවිය යුතු තත්ත්වයක්. අපි හැම අවස්ථාවකම මේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕන. එහෙම කළොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ தත්ත්වය මනා පාලනය කරගන්න. එහෙම පාලනය කළොත් අපිට අපේ ජන ජීවිතය සාමාන්‍ය විදිහට දිගින් දිගටම ගත කරන්න පුළුවන් වෙනවා කිසිම බාධාවකින් තොරව. නිරෝධායන ඇදිරි නීතිය පවත්වාගෙන ප්‍රදේශවල කඩසාප්පු විවෘත කරා විශේෂම ආහාර සහ ඖෂධ සඳහා මේ වගටත් විශාල වශයෙන් පැමිණෙන බව දැන් දින 3ක් එක දිගට ඇරලා තිබෙනවා. ඒත් විශාල වශයෙන් පැමිණලා අර කියන දුරස්ථභාවයෙන් රැකගන්න නැතුව කටයුතු කරන බව වාර්තා වෙන අපි තාමත් කාරුණික ඉල්ලා සිටින ඔබට ලබා දුන් පහසුකම ඒක අවභාවිතා නොකර භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අද දිනේ ශිෂ්‍යත්වයේ පැවැත්වෙනවා. බොහෝ දුරට දැන් දෙමව්පියන් එක් පුද්ගලයෙක් හරි ළමයෙක් අරන් පාට තොටට බහින්න පුළුවන්. ඔබගේ දරුවා ආරක්ෂා සහිතව විභාග මධ්‍යස්ථානයේ රැගෙත රැගෙන ගිහිල්ලා ආරක්ෂිතව නැවත රැගෙන එන්න අනිත් කට්ටියත් එක්ක ගැටෙන්න තියන්න අවස්ථාවක් තියන්න එපා. ඒත් එක්කම ඔබත් ගියාම විභාග මධ්‍යස්ථානයේ ගාව රැඳී සිටිනවා නම් අනිකුත් දෙමව්පියන් එක්ක ශාරීරික දුරස්ථභාවයන් තියාගෙන රැකගෙන ඉන්න කියන එක අපි බොහොම ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම තමයි උසස් පෙළ විභාගයේ හෙට දිනේදී ආරම්භ කිරීමට නියමිතයි. ඔබගේ දුවා දරුවන්ට මේක පැහැදිලිව කියලා දෙන්න. ඔවුන් මුඛාවරණයක් පැළඳගෙන මගට බහින්න ඕනේ. ඒ කිව්ව සෞඛ්‍ය පුරුදු අනුව ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන ඔවුන් රැගෙන යාමට කටයුතු කරන්න. නැවත විභාග මධ්‍යස්ථාන තුලදී වුණත් අපි පුරුද්දක් වශයෙන් එකට එකතු වෙලා ප්‍රශ්න පත්‍ර කතා කරලා ඒ තත්ත්වයක් ඇති වෙනවා. නමුත් දරුවන්ට උපදෙස් දෙන්න පුළුවන් තරම් අවම ගැටීමක් වෙන අන්දමින් අපිට මේව නවත්තන්න කියන්න බෑ. මේක ප්‍රායෝගික නෑ. නවත්තන්න කියන එක ඔවුන්ට ඒ දුරස්ථභාවයන් රැකගෙන කරන දේවල් කරන්න කියලා උපදෙස් දෙන්න ලෙඩ දෙමාපියන්ගේ වුණත් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. දැන් මේ වන විට ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වෙළඳසැල් විවෘතව පවතිනවා. ඒ වගේම අද රාත්‍රී 8 දක්වා එසේ විවෘතව පවත්වාගෙන යාමට පුළුවන් සුපුරුදු පරිදි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල වෙළඳසැල් වෙත ගමන් කිරීමේදී සෑම විටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මුදල් නෝට්ටු පරිහරණයේදී ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර භාවිතා කිරීමේදී ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීමේදී මේ සෑම විටම සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන්න ඕනේ. වෙළඳසැලට ඇතුල් වෙනකොට අත් දෙක පිරිසිදු කරගෙන ඇතුල් වෙන්න ඕනේ. වෙළඳසැලෙන් ඉවතට එනකොට අත් දෙක පිරිසිදු කරගෙන ඉවතට එන්න ඕනේ. ඒ වගේම මුදල් නෝට්ටු තමන් අතපත ගෑවොත් ඊට අදාළව අත් පිරිසිදු කර ගන්න ඕනේ. මේ කාරණා ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම හෙට දිනේදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් මේ සඳහා තරමක් දැනුම් තේරුම් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙන්නේ. ඒ නිසා ඔවුන් විසින් පිළිපැදිය යුතු වැදගත් කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි පොදු ප්‍රවාහන සේවා හෝ තමන්ගේ පුද්ගලික ප්‍රවාහන සේවා කුමන දේවල් භාවිතා කරත් කණ්ඩායම් හැටියට ගමන් කරන්නට එපා. පොදු ප්‍රවාහන සේවයක වුණත් හැකිතාක් දුරස්ථභාවය තබා ගන්න. ඒ වගේම නිරන්තරයෙන් මුඛාවරණයක් පළඳින්න. නිරන්තරයෙන් යම් පෘෂ්ඨයක් අතපත ගෑවොත් සබන් දාලා අත් හොදා ගන්න. නැත්නම් වෙනත් ආකාරයක ද්‍රාවණයකින් අත් සෝදා ගන්න. මොකද ඔබේ සෞඛ්‍ය තත්ත්වය මේ විභාගයේ පැවැත්වෙන පුරාවටම වැදගත් වෙනවා. ඔබ නිරෝගී නම් තමයි ඔබට හොඳට විභාගෙට ලියන්න පුළුවන්. නමුත් ඔබ මේ සෞඛ්‍ය පුරුදු වලින් ඈත් වෙලා කැස්සක්, හෙම්බිරිස්සාවක්, ඇඟ රත් වෙන ගතියක් ඇති වුණොත් එවිට මේ විභාගයේ සාර්ථකව ලියන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා නිවසින් පිට වෙනකොට විභාගය ඉවර වුණාට පස්සේ විභාගයට ඇතුල් වෙනකොට මේ සීල අවස්ථාවේදීම සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. ඒ වගේම විභාග මධ්‍යස්ථාන අසල විභාගයට පෙර කිසිම අවස්ථාවක කණ්ඩායම් හැටියට වෙනදා වගේ කතා කර ඉන්න එපා. හුදෙකලාව පුළුවන් තරම් ඉන්න විභාග මධ්‍යස්ථානය ඇතුළට යන්න. ඒ වගේම විෂයක් ඉවරුණාට පස්සේ සාමාන්‍ය පුරුද්ද තමයි පිටතට ඇවිල්ලා ඒ විෂය ගැන සාකච්ඡා කරන එක, පැමිණි ප්‍රශ්න ගැන ලියපු උත්තර ගැන කණ්ඩායම් හැටියට. මෙවර ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. කිසිම කෙනෙක් විභාගය ඉවරුණාට පස්සේ විභාග මධ්‍යස්ථාන අසල රැඳී සිටින්න එපා. දැන් මේ වන විට පහවසර ශිෂ්‍යත්වය අවසන් වෙලා තියෙනවා.
කෙසේ වෙතත් දැන් ඔබේ දරුවා මේ මොන විට සමහරලාවට නිවසට රැගෙන ගොස් ඇති. ඒ වගේම නැත්තම් නිවසට රැගෙන යමින් පවතිමින් ඉන්නවා ඇති. කෙසේ වෙතත් නියම සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයටම අනුගමනය කරන්න, නිවසට ගිහිල්ලා ඔහු පිරිසිදු කරවන්න, ඒ වගේම ඒ අවශ්‍ය නිශ්චිත සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන්න උපදෙස් දෙන්න. තියෙන ප්‍රදේශවල විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍රය ඇඳින් නීති බලපත්‍රය හැටියට භාවිතා කරන්න පුළුවන්. නමුත් උසස් පෙළ ඒ වගේම ශිෂ්‍යත්ව දෙගොල්ලන්ගෙම අපි ඉල්ලා සිටිනවා ඒ දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් මේකේ ඡායා පිටපතක් ලබාගෙන තියාගන්න ඔබ බාරේ. ඒ වගේම ෆෝන් එකක නැත්නම් ටැබ් එකක ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පිටපතක් තියාගන්න ඡායාරූපයක් හදිස්සි අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ ඉදිරිපත් කිරීම සඳහා. නමුත් මේ ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවල පමණයි අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍යතාවයක් වුණොත් පෙන්වන්න. නමුත් අපේ කිසිම අදහසක් නැහැ විභාගයට යන දරුවන් දෙමව්පියන් මග නවත්තලා ඔවුන්ව පරීක්ෂා කරන්න, ඇදිරි නීති බලපත්‍ර පරීක්ෂා කරන්න. නමුත් හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඒ අපට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ළඟ තබා ගන්න කටයුතු කරන්න. ඒ වගේම මේ ශිෂ්‍යත්ව විභාගයට යනකොට යම් දරුවෙකුට තමන්ගේ භාරකාරයා මව පියා සමග ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධව ගැටලු සහගත තත්වයක් නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ එක දරුවෙක් සමග 3-4 දෙනෙක් ගමන් කරන්න කියලා. විශේෂයෙන්ම මේ ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල, ඒ වගේම ඇදිරි නීතිය නැති ප්‍රදේශවලත් මේ අවදානම තියෙනවා. ඒක නිසා හැකිතාක් ඒ යන ගණන සීමා කරන්න. එක මව හෝ පියා ගමන් කිරීම වඩාත් සුදුසුයි. නමුත් මව සමග පියා ගමන් කිරීම පිළිබඳවත් පොලිසියට ප්‍රශ්නගත තත්වයක් නැහැ. නමුත් හැකිතාක් අවම කරලා ගමන් කරන්න. හැබැයි කිසිම අවස්ථාවක ඊට වැඩිය ගමන් කරන්නට එපා. ඉතින් ඒ ගැන අපි විශේෂයෙන්ම විභාගය සම්බන්ධයෙන් සඳහන් කරන්න ඕනේ. එළඹෙන 14 වනදා සිට 20 වනදා දක්වා සතිය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඩෙංගු මර්ධන සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. COVID-19 මර්ධන වැඩපිළිවෙලට සමගාමීව ඩෙංගු මර්ධන වැඩපිළිවෙලද සකස් විය යුතු බවයි ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසා සිටියේ. මේ මාසේ අද දක්වා ඩෙංගු රෝගීන් 27886ක් වාර්තා වෙලා තියෙනවා ඩෙංගු කන්ෆර්ම් අය. ඒ වගේම මරණ 33ක් වාර්තා වෙලා තියෙනවා. පසුගිය වර්ෂයේට ගත්තාම ඩෙංගු රෝගීන් ලක්ෂයකට වැඩි වාර්තා වුණා. ඒ වගේම මරණ 157ක් වාර්තා වුණා. එතකොට පසුගිය වර්ෂයට සාපේක්ෂව පැහැදිලි අඩුවීමක් අපිට දක්නට පුළුවන්. මේ මාසවල විශේෂයෙන්ම මාර්තු මාසයෙන් පසු මේ අඩුවීම 75ක් විතර අඩුවීමක් තියෙනවා ගිය වර්ෂයට සාපේක්ෂව. කෙසේ වෙතත් අපිට මේ අඩුව මේ විදියටම පවත්වාගෙන යන්න අවශ්‍යයි. මොකද වර්ෂාවෙන් පස්සේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේ අවදානම නිසා අපි දැන් විශේෂ වැඩසටහනක් කරන්න ඕනේ. මේ අපි මේ වර්ෂයේ ලබාගෙන තියෙන ජයග්‍රහණ ඉදිරියටම පවත්වාගෙන යන්න. මොකද මේක ජයග්‍රහණයක් කියන්නේ අපි සියලු දෙනාගේම ජනතාවගේ ජයග්‍රහණයක්. අපි මේ අවම වශයෙන් පවත්වාගෙන යෑම. ඒ නිසා අපිට අත්‍යවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී නැවතත් වැඩි අවධානයක් යොමු කරලා මේ ඉදිරි මාස සති කිහිපය වැඩි ඩෙංගු මර්ධනයේ මදුරු මර්ධනයේ සඳහා අවශ්‍ය අවධානය යොමු කළොත් අපිට පුළුවන් වේවි මේ වර්ෂයේ වැඩි වෙන්න තියෙන ඉස්සරහා කාලයේ වැඩිවීම වළක්වා ගැනීම. මේ වර්ෂයේ ඩෙංගු අඩුවීමට මේ කොරෝනා තත්ත්වයත් සමග අපේ ලොක්ඩවුන් කරලා ගෙවල් වලට හිටපු එක සෑහෙන බලපෑවා. නමුත් මේකම අනිත් පැත්තට තියෙනවා සිංගප්පූරුවේ මේ ලොක්ඩවුන් කිරීමත් සමග සිංගප්පූරුවේ විශාල වශයෙන් ඩෙංගු රෝගේ පැතිරීම වැඩි වෙලා තියෙනවා. ඩෙංගු අසංගතයක්. එතකොට ඒකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් දේ තමයි අපේ ඩෙංගු රෝගේ වැඩිපුර බෝ වෙන්නේ මේ පොදු ස්ථානවල. පාසල් මොකද ඒවා වහලා තිබුණා, ඒවට එන ප්‍රමාණය අඩු වුණා. ඒ නිසා අපේ ඩෙංගු රෝගේ අඩුවීමක් වුණා. සිංගප්පූරුවේ එක ගත්තාම සිංගප්පූරුවේ එක සිද්ධ වෙන්නේ නිවාස ආසන්නයේ. ඒක තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් අපේ පිරිසිදු කිරීම කටයුතු වලදී මේ පොදු ස්ථාන සම්බන්ධ වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනවා. අපි සැලසුම් කළා මේ වර්ෂයේ මේ 14 වෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් විශේෂ මදුරු මර්ධන වැඩසටහන. මේ විශේෂ මදුරු මර්ධන වැඩසටහනේ අපි
සැලසුම් කරන්නේ සෑම විටම අපි හඳුනා ගන්නවා අධි අවදානම් කලාප. අධි අවදානම් කලාප විදිහට අපේ එමෝෂ් ඒරියා එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශ කීයක් වැඩිපුරම ඉතාමත් අවදානම් අධි අවදානම්ද කියලා ඒ වගේම අවදානම් කලාප අඩු අවදානම් කලාප ලාංකීය ජනප්‍රවාද රැසකට සම්බන්ධ කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට මෙන්ම නැරඹීමට පැමිණෙන වන්දනාකරුවන් හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව තිබෙන මෙම පරිසර පද්ධතිය අද වන විට බොහෝ පිරිහීමට ලක්ව ඇති බව සුසන්දේශ අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. ඔබේ දැනගැනීම පිණිසයි. අද වන විට මෙම දේවාල භූමියට අත්වැති ඉරණම එහි පරිසරයට දැඩි බලපෑම් එල්ල කොට තිබෙනවා. වන්දනා නඩවලින් පැමිණෙන බොහෝ පිරිස් වන්දනාමාන කිරීම පසෙ කලා මෙම පූජා භූමිය විනෝද පිටියක් බවට පත් කරගෙන ඇති ආකාරය දැකගත හැකියි. කුඹුක්කන් ඔය ආශ්‍රිතව කූඩාරම් තනා ඉහුම් පියුම් සිදු කරමින් පරිසරයට කර ඇති හානිය මෙතෙක් දැයි තක්සේරු කළ නොහැක. මෙම පූජා භූමියට අද සිදුව ඇත්තේ අතිශය දුක්බර තත්වයකි. කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම මෙම අවාසනාවන්ත තත්වයට හේතුව විය හැක. කෙසේ වෙතත් මෙම පූජා භූමිය හා පරිසරය රැක ගැනීම අප කාගෙත් යුතුකම හා වගකීමක් වන්නේය. ඔබේ දැනගැනීම පිණිසයි. මෙම මසට යෙදී තිබුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වසංගත හමුවේ වැඩිහිටි අභියෝග යන මෙන් අනුරාධපුර සාලියපුර ශාන්තිසෙවන රජයේ වැඩිහිටි නිවාසය සංවිධානය කළ වැඩිහිටි සති සැමරුම් වැඩසටහනක් පසුගියදා එම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඔක්තෝබර් 1 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ යෙදෙන මේ මාසේ නේවාසික වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් සෙල්ලම් ගෙදර වැඩසටහන හා ආයුර්වේද සුව හමුවක් මෙහිදී පැවැත්වුණා. වැඩිහිටියන්ගේ ගීත ගායනා නර්තනයන් ආදී විවිධ අංගයන් වැඩිහිටියන්ගේ සතුට වෙනුවෙන් ක්‍රියාවට නැංවුණු අතර ආසියාවේ විශාලතම රජයේ වැඩිහිටි නිවාසය මෙම ශාන්ති සෙවන රජයේ වැඩිහිටි නිවාසය වන අතර මෙහි නිවාසික වැඩිහිටියන් 308 දෙනෙකු දැනට නිවාසිකව සිටින අතර වාට්ටු 18කින් සමන්විතයි. මෙම අවස්ථාව සමගින් ශාන්ති සෙවන රජයේ වැඩිහිටි නිවාස භාර අධිකාරී JANS ජයවීර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එක්ව සිටියා. කොරෝනා වසංගතයේ හේතුවෙන් නිවෙස්වලටම කොටු වී සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් මෙම මාස 17 වනදා සිට ආරම්භ කිරීමට බෞද්ධ මාධ්‍ය ජාලයේ අප සූදානම්. අකුරට පෙරමග අපොස්ස සාමාන්‍ය පෙළ
බුද්ධ ධර්මය හා සිංහල විෂය නිර්දේශයන් අලලා සිදු කෙරෙන විශේෂිත පාඩම් මාලාව 17 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම උදෑසන 6:30ට බෞද්ධයා රූපවාහිනියෙන් උදෑසන 7:30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් මෙහෙයවීම රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රදාවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අකුරට පෙරමග ගුණනැන සපිරි මහඟු පරපුරක් උදෙසා ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.